समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක වාසනාවන්ත පින්නතුනි දෙදහස් 23 වසරේ අවසාන මාසේ දෙසැම්බර් මාස උතුම් පුරපසළොස්වක පොහොය දවසේ මේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනෙහි සීල සමාදාන වැඩසටහනේ භාවනා වැඩසටහන සිදු කරන්නටයි සූදානම් වන්නේ. උදේ කාලයේ ඔය පින්වතුන් පෙහෙවස් සමාදන් වෙලා උපෝසත අට්ඨාංග සීලයක පිහිටලා ඒ උතුම් සීල ප්‍රතිපත්තියක නියැලෙමින් තමන්ගේ කය වචන ආදී සංවර කරගෙන බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන වත් පිළිවෙත්වල යෙදෙමින් කාලය ගත කරමින් මේ උදේ කාලේ භාවනාවකට සිත යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. එහෙමනම් පින්නතුනි මුලින්ම තමන්ගේ චිත්තසංතාන විවිධ අරමුණු ඔස්සේ ගමන් කරන්නට ඉඩ නොදී මේ පැයක විතර කාල හෝරාවේ තමන්ගේ චිත්තසංතාන එක අරමුණක තබාගෙන මේ භාවනාවට දෙන උපදෙස් මනා ලෙස ශ්‍රවණය කරන්නට ඕන. අන්නේ කරුණු කාරණා මනා ලෙස දැනගෙන තමන්ගේ මේ චිත්ත පවිත්‍රය නැත්නම් සිත පිරිසිදු කරන වැඩ පිළිවෙලට අවතීර්ණ වෙන්න ඕන. පින්නතුනි කල්පනා කරලා බලන්න ඊ타ත්ම දුර්ලභ ලෙස ලැබුණු මේ බුද්ධෝත්පාද කාලයක ලබාගත් මනුස්ස ජීවිතේ උසස් ප්‍රතිඵලයක් නැත්නම් උතුම් වූ කුසල ධර්මයන් චිත්තසංතානවල ඇති කරගෙන ජෝති පරායනෝ මේ ජීවිතේ නැවත ආලෝකයෙන් ආලෝකයට ගෙනියන්න නම් අපේ සිතාගෙන ඉන්න විදියට කටයුතු කරලා හරියන්නේ නැහැ. ඒ ලෞතර බුද්ධ වචනයට අනුව අපේ ජීවිතේ
හැඩගස්වා ගන්න වෙනවා. ඒ තමයි පින්නතුනි අපි මුලින්ම ඔය පින්නතුන් මේ හිමිදිරි පාන්දර සීලයක පිහිටියා. ඒ සීලයක පිහිටීමෙන් මේ කයයි වචනයයි දෙක සංවර කරගන්න පුළුවන්. හැබැයි පින්නතුනි මේ සිත සංවර කරන සිත පවිත්‍ර කරන වැඩපිළිවෙල තමයි භාවනාව කියලා කියන්නේ. අන්න ඒක නිසා හැම කෙනෙකුටම මේ භාවනාව කියන එක අත්‍යවශ්‍යයි ජීවිතේට. පින්නතුනි මේ ලෝකේ ඕන තරම් තියෙනවා මේ කය පිරිසිදු කරන දේවල්. මේ කය පිරිසිදු කරගන්න කයට අවශ්‍ය කරන දේවල් ඕන තරම් මේ නගරාශ්‍රිත කඩසාප්පුවල මේ ඕන තරම් ස්ථානවල ඒ දේවල් තියෙනවා. විවිධාකාර සුවඳ ආදී විවිධ සැම්පු ආදී මේ ඕනෑම දෙයකින් කය පිරිසිදු කරගන්න පුළුවන්. ඒත් පින්නතුනි මේ සත්වයා කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධය නැත්නම් මේ ශරීරය සිතයි කයයි දෙකක් කියන එක බව අපි හැමෝම දන්න කාරණයක්. එහෙමනම් මේ කය පවිත්‍ර කරත් පින්නතුනි සිත පවිත්‍ර කරන්න මේ ලෝකෙ දෙයක් නෑ. අන්න ඒකම දේ තමයි පින්නතුනි මෙන්න මේ උතුම් බුද්ධ ශාසනයේ ලැබුණු අපිට ඒ තථාගත බුදුරජාණන් වහන්සේ නිසා ලැබුණු මේ උතුම් මුලැමැදාග යහපත් වූ තථාගත සේ සද්ධර්ම රත්නය. අන්න ඒක නිසා ඒ ධර්මය මනා ලෙස දැන කියා ගන්න ඕන. ධර්මය දැනගන්නවා කියන්නේ පින්නතුනි මේ 84000ක් ධර්මස්කන්ධයම මතක තියාගන්න එක නෙවෙයි. ඒක ඔය පින්නතුන්ට කරන්න අපහසු කාර්යයක්. ඒත් පින්නතුනි අපිට අවශ්‍ය වෙනව එක දහම් පරියායක්. හරියට මොන වගේද? ගංගාවක් ගලා බසිනවා මහ මුහුදට. මේ ගලා බසින ගංගාවේ විවිධාකාර තැන්වලින් විවිධ තොටු පොළවල් තියෙනවා මේ ගඟට බැස ගන්න. අන්න ඒ වගේ පින්නතුනි මේ ධර්මයත් මහා සාගරය වගේ මේ ධර්මස්කන්ධේනුත් පින්නතුනි එක්කෝ ධර්ම න්‍යායක් මනා ලෙස දැනගත්තොත් අර ගංගාවට බැස ගන්න එක්තරා තොටුපළක් මනා ලෙස දැනගත්ත වගේ ඒ ගංගාවට බැස ගන්න පුළුවන්. මේ උතුම් අරියට මගෙහි ගමන් කරමින් ඒ උතුම් නිවන් මගට පිවිසෙන්නට පුළුවන් මනා ලෙස මේ ධර්ම පරියායක් දැනගත්තොත්. අන්න ඒක නිසා පින්නතුනි මේ ධර්ම එක් පරියායක් දැනගන්න වෙනවා. අන්න ඊට කලින් පින්නතුනි අපේ මේ චිත්තසංතාන එකඟ කරගන්න එක් අරමුණක තබා ගන්න කුසලාදී අරමුණක් නිතර නිතර මෙනෙහි කරන්න. භාවේති කුසල ධම්මේ ආසේවෙති වඩ්ඩේති ඒතායාති භාවනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ එක් කුසල චේතනාවක් කුසල් අරමුණක් නිතර නිතර මෙනෙහි කිරීමෙන් නිතර ආසේවනය නිතර හිතේ වැඩීමෙන් ඒ වැඩෙන චේතනාවටම කියනවා භාවනාව කියලා. එහෙමනම් අපි නිතර නිතර කුසල් අරමුණක් මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන.
අන්න ඒක නිසා පින්නතුනි අපිට මේ භාවනාවෙන් අපේ මේ චංචල වූ සිත, සිලවෙන සිත, විවිධ අරමුණු ඔස්සේ ගමන් කරන සිත එක අරමුණක තබා ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. පහසු වැඩක් නෙමෙයි. අන්නේ ඊටමත් මේ අසීරු කාර්යයටයි ඔය පින්නතුන් පිවිසෙන්න සෝදානම් වෙන්නේ. නිරන්තරවම පින්නතුනි අපේ සිත විවිධාකාර අරමුණු ඔස්සේ ගමන් කරනවා. ඒ ගමන් කරන සිත විවිධ අරමුණු අරගෙන ඒ කුසල ධර්මයන් අපේ චිත්තසංතානය අපි විසින් නැති කරගන්නවා. ඒ සියලු අකුසල ධර්මයන්ට හෝ කුසල ධර්මයන්ට අපිට විපාක ලැබෙනවා අනාගතේ. කුසලාරම්මන නම් ඉෂ්ඨාරමුණු ඉෂ්ඨ විපාක, අකුසලාරම්මන හිතේ ඇති වුණා නම් අනිෂ්ඨ විපාක. මේ විදියට මේ සත්‍යයා සංසාරේ සැරිසරන කොට භවයෙන් භවයේ ඉපදී මෙරි යන භයානක සංසාර ගමනේ මේ විදියට දුක් ගැහැට විඳිමින් බොහෝ සුඛ හෝ සැප සම්පත් විඳින දේව මනුස්ස ලෝකාදී වලත් උප්පත්තිය ලැබමින් මේ සත්‍යයා දිගින් දිගට සැරිසරනවා. භවයෙන් භවයට යනවා. ඉතින් මේ භයානක සංසාර ගමන කෙරෙහි සංවේගය උපදවා ගත්ත බය ඇති වුණු සත්වයන්ට හිතෙනවා මේ සසර බය දැනිලා පින් කරන්න ඕන කියලා. අන්නේ ඊටමත් කලාතුරකින් මේ බුද්ධ ශාසනයක් ලොව පහළ වෙච්ච කාලේ මෙවැනි උතුම් සිතුවිල්ලක් ඒ යම් සත්වයකට පහළ වෙනවා. ඒ පහළ වුණු සත්වයා මොකද කරන්නේ? පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මුලින් දන් දෙනවා. ඒ වගේ මෙතන නතර වෙන්නේ නැහැ. ඊළඟට උතුම් සීල ප්‍රතිපදාවක නියැලෙනවා. සිල් ප්‍රතිපත්තිය පුරනවා. මේ සීල ප්‍රතිපත්තිය පුරනව කියන්නේ මේ කය වචන දෙක සංවර කරගන්නවා, හීලය කරගන්නවා. ඊළඟට පෙන්නනව මොකද්ද පින්නතුනි? දාන සීල භාවනා. ඊළඟ කාරණේ තමයි භාවනාව කියලා කියන්නේ. එයින් කරන්නේ මේ සිත පවිත්‍ර කරගන්න එක. ඉතින් ඒක අසීරු කාර්යයක් වුණත් අපි හැමෝටම කරන්නට වෙනවා. ඒ කරන්න වෙන්නේ මොකද පින්නතුන්? මේ භයානක සංසාර ගමනක අපි ඉපදමින් මැරමින් යනව නිසා අපේ මේ සිත මරණාසන්න මොහොතේදී අකුසලාදී ධර්මයක් මතක් වුණොත්, දේශ සහගත වෛර ක්‍රෝධ වැනි දෙයක් අපේ මේ චිත්තසංතානයට ඇති වුණොත් අපිට ඒකාන්තයෙන් දුර්ගතිය විපාක ලබන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රතිසන්දිය ලබලා අහෝ කල්ප ගණනාවක් ඒ අනාදිමත් සංසාරේ දුක් විපාක විඳිමින් සැරිසරන්න වෙනවා. සමහර විට මතු බුදු වෙන මෛත්‍රී බුද්ධ ශාසනෙත් අතහැරිලා යන්න පුළුවන් පින්නතුනි. අන්න ඒක නිසා මෙවැනි උතුම් පුන් පොහොය දවසක මේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගනිමින් මේ පින්වත් බොහෝ පිරිසක් මේ විදියට සීල ප්‍රතිපදාවක නියැලිලා මේ උතුම් සිත දියුණු කරන වැඩපිළිවෙල නැමැති මේ භාවනාවට එකතු වෙනවා. අන්න එහෙමනම් පින්නතුනි, මෙන්න මේ ලෝකේ
මේ කාමාවචර ලෝකේ අපි හිතන්න ඕන පින්නතුනි කුසල් කරගන්න පුළුවන් දන් දීලා. ඒ වගේම සිල් රකින්න එකත් සිල් සමාදන් වෙන එකත් කුසල් තමයි. නමුත් මේ සියලුම කුසල ධර්මයන්ට වඩා අතිශ්‍රේෂ්ඨ වූ උත්තම වූ කුසලය තමයි භාවනාමය කුසලය. සමහරෙකුට භාවනාව කියනකොටම ඒ වචනේත් නීරසයි. ඒ මොකද නොදන්නාකම නිසා. මේ භාවනාවට යම් කෙනෙක් හිත හුරු පුරුදු කරගත්තොත් පින්නතුනි ඒ කෙනා හැම වෙලාවෙම බලන්නේ ඉඩ අවස්ථාවක් ලැබුණේ කොයි මොහොතේද? ඒ හැම වෙලාවකම භාවනා ආරම්භනේ නැත්නම් භාවනා කටයුත්තක නියැලෙන්නමයි ඒ කෙනාගේ සිත කැමැත්ත. ඒ භාවනා රසය Tamanට වැටහුණු නිසා. මේක වැටහුනේ නැති කෙනා මේක තේරුම් ගත්තේ නැති නිසා භාවනාව ඊටා අමාරු දෙයක් හැටියට බොහෝ අය විශ්වාස කරගෙන ඉන්නවා. බොහෝ අයගේ මතිමතාන්තර තියෙන්නේ භාවනාව කියන්නේ කරන්න බැරි දෙයක් කියලා. පින්නතුනි මේ ලෝකේ කරන්න බැරි දේවල් නෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේලා මහා කරුණා සමාපත්තියට සමවැදිලා මේ ලෝකේ සත්වයන්ට පිහිට වෙච්ච වාර ගණන මෙච්චරයි මිපමණයි කියන්න බෑ. බොහෝ අකුසල කර්මවල නියැලලා හිටපු මහා ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන් සිදු කරපු වැරදි කාම සේවනයේ යෙදිච්ච පින්නතුන් පවා පින්නතුනි මාර්ගඵල අවබෝධ කරගත්තා. එහෙමනම් පින්නතුනි ඔය පින්නතුනුත් අදිෂ්ඨාන කරගන්න ඕන, හිතන්න ඕන මේ උතුම් බුද්ධ ශාසනයේ මේ උතුම් මනුස්ස ජීවිතේ මට මේ කටයුතු සිදු කරගන්න පුළුවන් කියලා හිතේ වීරියක් උත්සාහයක් ඇති කරගන්න ඕන. ඒ වීරියාදී උත්සාහාදී කුසල ධර්මයන් හිතේ නැති අයට මේ භාවනාව කරන්න බෑ. මේ භාවනාව කරන්න අමාරුයි. ඒක නිසා පින්නතුනි හිතේ වීරිය ඇති කරගන්න ඕන, උත්සාහය හිතේ ඇති කරගන්න ඕන. මොකටද මමත් මේ උතුම් බුද්ධ ශාසනය තුලදීම මේ ලබාගත් මනුස්ස ජීවිතේදීම මේ සංසාරේ දුක් ගැහැට විඳමින් සසර ගමන දුක් පීඩා දෙමින් දිගින් දිගට සත්වයා ඇඳ තබමින් මේ දුකෙන් දුකට පත් කරන ආදී අකුසල ධර්මයන් පංච නීවරණ ආදී ධර්මයන් මගේ චිත්තසංතානයෙන් දුරු වේවා. මගේ චිත්තසංතානයේ සත්ත බෝධ්‍යංග ධර්මයන් වඩාගෙන මම මේ උතුම් බුද්ධ ශාසනයේම මගඵල අවබෝධ කරගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් හිතේ ඇති කරගෙනයි භාවනාවට අවතීර්ණ වෙන්න ඕන. අන්න ඒක නිසා පින්නතුනි මේ භාවනා කටයුත්තට සිත් අලවා ගන්න ඕන, සිතේ ආසාව ඇති කරගන්න ඕන. තමන් වඩන කර්මස්ථානයට බොහෝ කැමැත්ත රුචියක් තියෙන්න ඕන. ඊටමත් ගෞරවයෙන් තමන්ගේ භාවනා කර්මස්ථානය තබා ගන්න ඕන. ඊටමත්ම වටිනා දෙයක් හැටියට මේ ලෝකේ භෞතික දේවල් වලින් පින්නතුනි මේ ලෝකේ සැප සම්පත් විඳින්න පුළුවන්. නමුත් පින්නතුනි පරලොව ජීවිතය සැපවත් කරගන්නට මේ භෞතික ලෝකේ කිසිම දෙයක උපකාරයක් ලැබෙන්නේ නැහැ. මරණින් මත්තේ භවගාමී ජීවිතයට එකතු වුණාම අන්නේ ජීවිතේ පින්නතුනි සැප සම්පත් ලබා දෙන්නේ මේ උතුම් කුසල ධර්මයන්ගෙන්. ජීවිතේ මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරගත් අය
මේ විදියට ජීවිතේ මහා සැප සම්පත් විඳින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ භාවනාව කියන එකෙන් පින්නතුනි මොකද වෙන්නේ? තමන්ගේ චිත්තසංතානවල තියෙන මෝහාදී අකුසල ධර්මයන් විහෙත විද්ධාංශනය කරනව නැති කළා දානවා. සුණු විසුණු කළා දානවා. භාවනාව කියන්නේ තමන්ගේ සිතේ නුවණයි. නුවණ ප්‍රඥාව පහළ වෙනවා භාවනා කරනකොට. ඇත්ත ඇති සතියෙන් දකින්න හිත හුරු වෙනවා භාවනා වඩනකොට. සිතේ පුදුමාකාර යහපතක් සැනසුමක් ඇති වෙනවා. බලන්න පින්නතුනි, ඒ සිතේ භාවනාදී කුසල ධර්මයක් නිතර නිතර හුරු පුරුදු කළා තමන්ගේ සිත අකුසලාදී පාපී ධර්මයන් සිතෙන් ඈත් කරලා යටපත් කරලා උතුම් මේ කුසල් අරමුණයක් සිතේ ඇති කරගන්න දක්ෂ වුණොත් මරණාසන්න මොහොතෙදිත් ඔය පින්නතුන්ට පුළුවන් ඒ වෙලාවට එන අකුසලාදී ධර්මයන් ඈත් කරලා යටපත් කරලා මේ උතුම් කුසලාරම්මණයක් හරි මතකට ගන්න, සිහි මතක් කරගන්න. අන්නේ මරණාසන්න මොහොතේදී මං ඒක කරන්නම් කියලා හිටියට කවදාවත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා පින්නතුනි ඒකට අපි දැන් පෙර ඉඳලාම සූදානමක් තියෙන්න ඕන. කොහොමද මේ සිත ගැන කරුණු කාරණා මන් දැන කියාගන්නේ කියලා හොඳට පොතපත පරිශීලනය කරලා ධර්ම දේශනා ශ්‍රවණය කරලා හොඳ පඬිත සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රෝ ඇසුරු නිසුරු කරලා තමන්ගේ මේ කර්මස්ථානයේ දියුණු තියුණු කරගන්නට අවවාද අනුශාසනා ලබා ගන්න ඕන. අන්න ඒක නිසා පින්නතුනි මේ භාවනාව කියන එක තමන්ගේ චිත්තසංතානයේ බහුලී වශයෙන් බොහෝසේ නිතර නිතර හුරු පුරුදු කරගත්තම තමන්ට පාපීතර අකුසල ධර්මයන් සිතෙන් ඈත් කරගන්න පුළුවන්, යටපත් කරන්න පුළුවන්. එහෙමනම් පින්නතුනි මේ භාවනාව කරන්නට කලින් තියෙනවා බොහෝ කරුණු දැන කියා ගන්න. සත්පාය අසත්පාය කියලා කරුණු තියෙනවා. ඒ කරුණු දැනගන්න වෙනවා. පළමුවෙන්ම පින්නතුනි තමන්ගේ කය පවිත්‍ර කරගන්න ඕන. භාවනාවට මුලින්ම අවතීර්ණ වෙන යෝගාවචරයෙක් මුලින්ම තමන්ගේ මේ ශරීරය පවිත්‍ර කරගන්න ඕන, පිරිසිදු කරගන්න ඕන. පිරිසිදු වස්ත්‍ර ශරීරයේ නියපොතු ආදී ඉවත් කරලා මනා ලෙස තමන්ගේ ශරීර කෘත්‍ය ආදී සිදු කරමින් ශරීරය සැහැල්ලු කරගන්න ඕන, කායික සැහැල්ලුව. අන්න ඒක භාවනාවට බොහෝ උපකාර වෙනවා. සත්පාය ධර්මයක් උපකාරයක් වෙනවා. ඒ වගේම පින්නතුනි කය විතරක් නෙවෙයි මේ අවට පරිසරය. තමන් කුටියක කාමරයක සිටිනවා නම් අන්නේ පරිසරය අවට ඒ තමන්ගේ කුටි සේනාසනේ නම් අනවශ්‍ය කුණු කසල ඒවා ඉවත් කරලා මනා ලෙස අවට පරිසරය පවිත්‍ර කරගන්න ඕන මුලින්. එහෙම පවිත්‍ර කරගෙන සුවඳ ගහන යමක්, සුවඳ කෝරක් වැනි දල්වල අවටින් එවැනි පරිසරයක්, වටපිටාවක්, නිෂ්කලංකතාවයක්, පවිවේකී භාවයක් ඇති කරගන්න ඕන. ඒ පරිසරේ හොඳයි භාවනාවට. බොහෝ සද්ද බද්ද වලින් අඩු ස්ථානයක්, හොඳ වාතාශ්‍රයක් වෙන තැනක භාවනාවට සුදුසු ආසනයක් සකස් කරගන්නත් වෙනවා. ඒ අඟල් 4-5 කුස පා ඇති එවැනි ආසනයක් මත
තමන්ගේ කර්මස්ථානය වඩන්න සිත් අලවා ගන්න ඕන. ඒකට කැමැති විය යුතුයි. මුලින්ම මේ කටයුතු සිදු කරගන්න ඕන. ඉතින් ඒ කරුණු කාරණා ඕන තරම් පොතපතෙහි සඳහන් වෙනවා. ඒ වගේම පින්නතුනේ සත්පාය කරුණක් තමයි තව මේ භාවනා වඩන යෝගාවචරයා බොහෝ දෙසිස් කතාවල නියැලෙමින් රාජ කතා, චෝර කතා ආදී මේ දෙසිස් කතා, රජුන් ගැන කතා, දේපල ගැන කතා, දේශපාලනඥයන්ගේ ගැන කතා, ලිඳ ළඟ ආගිය තොරතුරු, ආහාර පානවල රස ආදී තෘෂ්ණාවන් නැති වෙන විදිහේ කරුණු කාරණා කතා කරන්නේ. අන්නේ කතාවල් අඩු කරගන්න වෙන මේ කතාවලින් වැළකීලා මෙන්න මේ සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා, මේ කාමයන්ගේ ආදීනව කතා, ඒ විදියට දස කතාවල නියැලෙමින් තමයි මේ භාවනා කරන යෝගාවචරයා දවස ගෙවන්නේ. එහෙම කතා කරන්න දෙයක් නැත්නම් තෘෂ්ණීම්භූතව නිහඬව ඉන්න පුරුදු කරගන්න ඕන. පුළුවන් තරම් නිහඬව ඉන්න එක වඩාත් හොඳයි භාවනාවට. නිහඬව ඉන්නම කියන්නේ කතා නොකර ඉන්න එකම නෙවෙයි. සුදුසු දේ කතා කළ යුතුයි. අවස්ථ කර්ම කහමටහනක් පිළිබඳව දහම් කරුණක් ඒව දන්නා කියන උතුමන් වහන්සේලාගෙන් අහලා කියලා දැනගෙන තමන්ගේ දැනුම ඇති කරගන්න ඕන. පින්නතුනේ ඔන්න ඔය විදියට සත්පාය අසත්පාය කරුණු දැනගෙන ඒ වගේම සුදුසු පරිසරය තෝරාගෙන බොහෝ සර්පාදීන්ගෙන් බොහෝ සද්ද විවිධ බාහිර සද්ද බලපෑම් තියෙන තැන්වල අපහසුයි මුල්ම යෝගාවචරයකට භාවනා කර්මස්ථානය වඩන්න. පුළුවන් තරම් නිෂ්කලංකෝ පරිසරයක් තෝරගන්න ඕන. සද්ද බද්ද වලින් අඩු. අන්නේ පරිසරයේ ඉඳගෙන මේ කර්මස්ථානය වඩන්න තම තමන් පුරුදු පුහුණු වෙන්න ඕන. ඉතින් මේ භාවනාව පිළිබඳව පැයකින් දෙකකින් දවසකින් කිය යුතු දෙයක් නෙවෙයි, බොහෝ තියෙනම කරුණු මතක් කරන්න. කාල වේලාවේ හැටියට පින්නතුනි මං අද මාතෘකා කරගත්තේ මෛත්‍රී කර්මස්ථානය ගැන. ඔය පින්නතුන්ට දහම් සල්පයක් මතක් කරලා ඒ භාවනාව සුළු වෙලාවක් වඩන්නයි. අන්න ඒක නිසා පින්නතුනි මේ මෛත්‍රී භාවනාව වැඩීමට කලින් අපි කරුණු කාරණා දැනගන්න ඕන. ඉතින් අර මම මුලින් කිව්ව ඒ සුදුසු තැනක් සකසාගෙන ආසනයක් සකස් කරගෙන බුද්ධ ආදී රත්නත්‍රය වන්දනා කරලා පිරිස් සූත්‍ර දෙක තුනක් සජ්ජායනා කරලා කය පරිසරය පිරිසිදු කරගෙන හොඳට මේ කායික සැහැල්ලු භාවය ඇති කරගෙන යාසනේ සුදුසු පරිදි වැඩ සිටිමින් තමන්ගේ කර්මස්ථානය මෙනෙහි කරන්නට කලින් මෙන්න මේ මෛත්‍රියේ තියෙන ද්වේෂයේ තියෙන පටිඝ ක්‍රෝධ වෛරාදී අකුසල ධර්මයන් හිතේ ඇති වුනහම එයින් සිදුවන ආදීනමයන් මේ අකුසල ධර්මයන් මගේ හිතේ ඇති වුණොත් මේ තරම් විපාක මට සංසාරේ ලැබෙනවා. මෙලව ජීවිතේම මේ ශරීරයේම පුදුමාකාර විකාරත්වයකට නැත්නම් ඊටමත් අසාමාන්‍ය ලෙස රූප කලාප පවා උපදවනවා. මේ චිත්තසංතානයේ ද්වේෂය කියන එක ඇති වුණාම
හරියට ධර්මයේ පෙන්නනව පින්නතුනි වතුර බේසමක් තියෙනවා. මේ වතුර බේසමේට වස එක බිංදුවක් බැහැලුවොත් එක වස බිංදුවයි දාන්නේ. අන්නේ වස බිංදුවේ වතුර බේසම පුරාම පැතිරිලා යනවා වගේ අපේ චිත්තසංතානයේ ද්වේෂය හටගන්නකොටම හටගන්නවත් එක්කම මේ ශරීරයේ පුරාම මේ ද්වේෂය කියන නැත්නම් මේ ද්වේෂය සිතුවිල්ල ඇති වුණාම මේ ශරීරයේ පුරාවට මේක දැනෙන්න පටන් ගන්නවා. අපිට ප්‍රායෝගික වුණත් කෙනෙක් දිහා තරහ ගියපු කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ දිහා විමසිල්ලෙන් නුවණින් බලනකොට අපිට තේරෙනවා මේ පුද්ගලයාට තරහ ගියපු හැටි. තරහ ගිහිල්ලා ද්වේෂය හිතේ ඇති වෙලා කටයුතු කරන විදිය ඒ ශරීරයෙන්ම පෙනෙන්න ගන්නවා. මුහුණ රතු වෙනවා. බොහොම වේගවත්ව කටයුතු කරනවා. වේගවත් වචන ප්‍රකාශ කරනවා. දහඩිය දානවා. හෘදය ස්පන්දනය වේගවත් වෙනවා. ඒව බොහෝ වැඩි වුණොත් නහර පුපුරලාදී මැරෙන්න වුණත් පුළුවන්. දෙවැනි අනර්ථකාරී දේවල් හටගන්නේ මේ ද්වේෂය හිතේ හටගත්තම. තමන්ට ඉවසන්න ඉවසීම ශාන්තිය හිතේ පුරුදු නැති වුණු නිසා අකුසල ධර්මයන් හිතේ ඇති වෙනවා. ඒ ඇතිවෙවි පින්නතුනි බොහෝ දුකටපත් වෙනවා. ඒ හේතුන් නිසා මිය පරලොව ගියොත් දුර්ගතියේ උප්පත්තිය ලබලා සතරා පාදී දුක් පීඩා විඳින ඒ භූමිවල උප්පත්තිය ලබලා බොහෝ දික් විපාක විඳින්න වෙනවා කල්ප කෝටි ගණන්. ඉතින් එවැනි අනර්ථකාරී දෙයක් දැන දැනත් මේ උතුම් බුද්ධ ශාසනයක ලබාගත් මනුෂ්‍ය ජීවිතෙන් උතුම් ඵල නෙලා ගන්න පුළුවන්කම තිබියදී අපි ඇයි වීරිය කරන්නේ නැත්තේ? ඇයි අපි උත්සාහවත් වෙන්නේ නැත්තේ? අන්න ඒක නිසා පින්නතුනි අපි මේ උතුම් කටයුත්තට අදාදම එකතු විය යුතුයි. අදාදම භාවනා කළ යුතුයි. මේ තරම් භයානක අකුසල ධර්මයන් නැත්නම් භයානක සංසාර ගමනක අපිට දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. මේ කුසල ධර්මයන් සිදු කරගත්තේ නැත්නම්. අන්න ඒක නිසා පින්නතුනි මේ කර්මස්ථානය හොඳට තමන් ආදරයෙන් වඩන්න ඕන. ගෞරවයෙන් ඒක ආරක්ෂා කරගෙන මේ උසුළු විසුළු කරන දේවල් එක එක්කෙනාට කියා ඇවිදින්නේ නැතුව තමන් වඩන කර්මස්ථානයේ ආචාර්ය උතුමන් වහන්සේලාට ගුරුහුරුකම් ගන්න ඒ අය එක්ක පමණයි මේව කතා බහ කරන්නේ. මේවා නොදන්නා මේවට උසුළු විසුළු කරන ඒ අයත් එක්ක මේ කර්මස්ථාන ගැන කතා කරන්න යන්නේ නැහැ. අන්න ඒ වගේ තමන් මේ කිතාමත් අර පරිස්සමින් වටිනා වස්තුවක් වගේ මේ තමන්ගේ කර්මස්ථානය රැක ගන්න ඕන. ඉතින් මේ විදියට පින්නතුනේ මේ කර්මස්ථානයට ඒ සුදුසු පරිසරෙත් ඒ සුදුසු මම මුලින් කියපු කටයුතු ඒව දැන කියාගෙන මේ කර්මස්ථානයට වඩන්න ඕන කියලා ආසනේ වාඩි වෙලා අර විදියට මුලින් ආදීනමයන් බලනව ද්වේෂේ. මේ ද්වේෂේ වගේම මෛත්‍රී වැඩිමේ ආනිසංස මෙනෙහි කරනවා. මේ මෛත්‍රී වැඩිමේ ආනිසංස කොච්චරනම් තියනවද? මොනතරම් වටිනවද? මේ චිත්තසංතානය මෙස්සිතුවිලි එනකොට පින්නත් හිතට පුදුමාකාර සැනසුමක් ලැබෙනවා. හිතට පුදුමාකාර සාන්ත ස්වභාවයක් හිතේ ඇති වෙනවා. ඒ ලේ ධාතුව පවිත්‍ර වෙනවා. සෞම්‍ය වූ රූප කලාප හට ගන්නවා. මුහුණ පැහැපත් වෙනවා. ලෙඩ රෝග පවා අඩු වෙනවා මේ ජීවිතේදී. ඉතින් බොහෝ සෙයින් ලෙඩ රෝග වැඩි වෙච්ච කාලේ හැම දිනාටම හැම දෙනා විසින්ම කළ යුතු දෙයක් තමයි භාවනාව. බොහෝ නිරෝගී භාවය ඇති කරගන්න උපකාර වෙනව මේ මෛත්‍රී භාවනාව.
ඉතින් මෙලව විතරක් නෙමෙයි පින්වතුනි පරලොව ජීවිතයත් සුගතියේ උපදින්න ප්‍රඥාව ඇතුව උප්පත්තිය ලබන්න නම් භාවනා කර්මස්ථානය බොහෝ සෙයින් වැඩි යුතුයි. ඒක නිසා පින්නතුනි මේ භාවනා කර්මස්ථානය වටිනාකම මේකේ ආනිසංස පක්ෂය මෙනෙහි කරගන්න ඕන. අන්නේ ඒ ආනිසංස දැන කියාගෙන භාවනාව ආරම්භ කරන්න ඕන. කොහොමද ආරම්භ කරන්නේ? මේ මෛත්‍රිය පින්නතුනි, මෛත්‍රී කර්මස්ථානය කියන්නේ හිතේ මුද්‍ර ස්වභාවය. මේ හිතේ මෛත්‍රියට විරුද්ධව තියෙන ද්වේෂය නැත්නම් මේ ද්වේෂය කියන අකුසලයන්ට අකුසල ධර්මයන්ට හිතේ පවතින්න බෑ මෛත්‍රිය එක්ක. මේ මෛත්‍රී කියන අද්වේෂය කියන කුසල ධර්මයේ තමයි හිතේ ඇති කරගන්න ඕන. ඉතින් ඒක ඇති කරගන්නට මේ කමඨහන හුරු පුරුදු කරගන්න වෙනවා, නිතර නිතර වඩන්න වෙනවා. ඉතින් මේ භාවනාවේ තියෙන තව විශේෂ වැදගත් කමක් තමයි පින්නතුනි, අපි දන්නව කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන තෙට්ටං චරන් නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ. මෙන්න මේ මෛත්‍රී කර්මස්ථානයේ පින්නතුනි තෙට්ටං චරන් මේ සිටගෙන හිඳගෙන ඉන්න ගමන්, ඒ වගේම චරම් මේ ඇවිදින ගමන්, සයානෝවා ඔය ඇත්තොනන් නිදියන ගමන් හෝ. ඉතින් මේ ඉරියව් හතරක් සත්වයේ පවත්වනවා. මේ ඉරියව් හතරම වඩන්න පුළුවන් කර්මස්ථානයක් තමයි මෛත්‍රී කර්මස්ථානය කියලා කියන්නේ. අන්නේ කර්මස්ථානයේ ආනිසංස මෙලවදිම ආනිසංස 10ක් ලැබෙන ඉතින් උතුම් කර්මස්ථානයක්කට තමයි පින්නතුන් යමු වෙන්න සෝදානම් වෙන්නේ. ඒක පින්නතුනේ මේ අද කරලා හෙට ඵල බලාපොරොත්තු වෙන්න නම් එපා. එහෙම නෑ අපේ බුද්ධ ශාසනේ. ඉතින් අපේ සමාජයේ බොහෝ පින්නතුන් ඉන්නවා යම් වූ කටයුතු කරලා හෙට ඵල බලාපොරොත්තු වෙනවා. හරියට මොන වගේ දුපමාවකින් කියනවනම් ඔය පින්නතුන් අද ගිහිල්ලා කුඹුර වපුරලා කුඹුරේ වී වපුරනවා. කුඹුරේ වී වැපිරුවම ඔය පින්නතුන් හෙට යන්නේ නෑනේ අස්වැන්න නෙලන්න, ගොයන් නෙලන්න. ඒ වගේම ඔය පින්නතුන් අද පැලයක් හිටවනවා. ඔය පින්නතුන් අද පැලයක් හිටවලා හෙට බලාපොරොත්තු වෙන්නේ නෑ ඒකේ ඵල. එහෙම ලැබෙන්නේ නෑ. නමුත් සමහර අයගේ දැනුම මදි නිසා සමහර අය බලාපොරොත්තු වෙනවා අද සිල් සමාදන් වෙලා අදම භාවනා කරලා අදම මගඵල මන් ලබනවා කියලා. අදම මට මේක ඕන කියලා. ඉතින් එහෙම ලැබුණේ නැති වුණාම අන්න දෘෂ්ටි ගන්නවා. මිත්‍යා දෘෂ්ටි වැනි දේවල් වැළඳ ගන්නවා. පින්නතුනි චිත්ත සමාධිය වැඩෙන්න සමහරුන්ට වසර 30ක් පුණත් යන්න පුළුවන්. එහෙම අයත් ඉඳලා තියෙනවා අපේ ශාසනය නෙමෙයි මෑත භාගයේදී පවා එක්තරා තරුණයෙකුට අවශ්‍ය වුණා කමඨහනක් වඩන්න, භාවනා කරන්න හිතිලා එක් සෙනසුනකට ඇවිල්ලා ඔහු භාවනා කරා. මෛත්‍රී ආදී කමඨහනක් තමන් සුදුසු පරිදි භාවනා කරලා අවුරුදු 30ක් යනතුරුම සිතේ සමාධියක් ඇති වුණු නිසා ඔහු දෘෂ්ටියක් ගත්ත මේ බුද්ධ ශාසනය කියන්නේ බොරුවක්. මම මේ තාකල් භාවනා වැඩුව මගේ සිතේ සමාධියක්වත් ඇති වුණේ නෑ, මේක බොරුවක් කියලා දෘෂ්ටි ගත්තා. අන්න මොහු මේ මහවැලි ගඟේ කිම්බූල ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා ඉන්නවා කියලා සඳහනකුත් තියෙනවා. ඉතින් අන්න ඒක නිසා පින්නතුනි මේ වැරදි දේවල් වැරදි දෘෂ්ටි ඇති කරගන්නේ නෑ භාවනාව වැඩුණේ නෑ කියලා. එහෙම මේ එක සැරෙන් ඵල ලැබෙන එකක් නෙමෙයි මේ භාවනාව කියන්නේ. බොහෝ කල් කරන්න වෙනවා, දිනපතා කරන්න වෙනවා. දිනපතා ආහාර ගන්නවා වගේ ඔය පින්නතුන් දිනපතා උදේ දවල් ආදී රාත්‍රී ආදී 3 වේලම ආහාර ගන්නවනේ.
ඒ වගේ මේ කමටහන අත නොහර දිගින් දිගටම කරන්න ඕන. දිනපතා ගන්න ආහාරක් වගේ වඩන්න ඕන. ජීවිතයේ ප්‍රධාන දෙයක් හැටියට කරගෙන අපි දිනපතා ආහාර ගන්නවා වගේ මේ කර්මස්ථානයේ අත නොහර දිගින් දිගටම කරන්න වෙනවා. දිගින් දිගටම කරන්න වෙනවා. ඉතින් මෙහෙම වීරියක් උත්සාහයක් දරන්න වෙනවා. ඒ මොකද පින්නතුනි කල්පනා කරලා බලන්න යම් මිනිසෙකුට මේ ඉන්න තරුණයෙකුට අදම ගිහිල්ලා තවත් රටකට මේ ලෝක රටවල් එක්ක ක්‍රීඩා කරන රම්පදක් අම්මාදී දිනා ගන්න බෑ ඔහුට. එහෙම දිනා ගන්න පුළුවන් කමක් නැහැ. අන්න එවැනි රම්පදක්කමක් ආදී දෙයක් දිනා ගන්න නම් ඒ දරුවට කරන්න වෙනෝ බොහෝම උත්සාහයක් වීරියක් කරන්න වෙනෝ. පළපුරුදු වෙන්න වෙනවා. ගුරුවරු ඇසුරු කරන්න වෙනවා. ව්‍යායාම ආදී කරන්න වෙනෝ. නිදි වරාගෙන කටයුතු කරන්න වෙනෝ. හිමිදිරි පාන්දර අවදි වෙලා දුවන්න ඒ ක්‍රීඩා කරන්න වෙනෝ. අන්න එහෙම ක්‍රීඩා කරලා කාලයක් ගියන් පස්සේ තමයි අර රම්පදක්කම ලබා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපේ බුද්ධ ශාසනයෙත් මේ සෝතාපන්න ආදී මාර්ගසිත වැනි රම්පදක්කම් ලබා ගන්න නම් උත්සාහ කරන්න වෙනවා, වීරිය කරන්න වෙනවා. උදෙන් නැගිටින්න වෙනවා, නිදි වරාගෙන කටයුතු කරන්න වෙනවා. කුසීතයට හිත යන්න දෙන්නේ නැතුව එයින් අත නොහැරෙයින් මුදවාගෙන උතුම් වීර්යාදී කුසල ධර්මයන් වල සිත් යොදවාගෙන දවස ගෙවන්න වෙනවා. මේ සිත පුරුදු කරලා තියෙන්නේ අකුසලයටම බරවනේ. ඉතින් බොහෝ සංසාරේ කෙලෙස් 1000න් දැවි හිටපු මේ සත්වයන්ට මේ කෙලෙස් සංසිඳවා ගන්නම කියන එක ලේසි වැඩක් නෙමෙයි. පහසුවක් නෙමෙයි, අමාරුයි. නමුත් අමාරු දේ කරලෝන මේ ශාසනයේ ජය ලබන්න වෙහෙසක් දරන්න වෙන, උත්සාහයක් කරන්න වෙන. හීන වූ වීරියකින් බෑ උසස් ප්‍රතිඵල ලබන්න. උසස් වීරියකින්මයි උසස් ප්‍රතිඵල ලැබෙන්නේ පින්නතුනි. අන්න ඒක නිසා අලුයම් කාලේ නැගිටලා ඉතින් ඔය 4 වගේ කාල සීමාව බොහෝම හොඳයි භාවනාවට. ඒ වගේ සුදුසු කාල සීමාවක් දිනපතාම වෙන් කරගන්න ජීවිතේ. එහෙම වෙන් කරගෙන මේ භාවනාව පුරුදු කරගන්න ඕන. නිතර වඩලා හුරු පුරුදු කරගන්න ඕන. ඉතින් මේ කමඨහම් පිළිබඳව තවත් කරුණු ඉදිරි පුන් පොහොය දවස්වල දේශනා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඊළඟට පින්නතුනේ මේ කර්මස්ථානය මේ කමඨහන් අරමුණ තමන්ට තමයි පළමුවෙන් මෛත්‍රිය වඩන්නේ. තමන්ගේ සිතේ මෛත්‍රිය ඇති කරගන්න ඕනේ. ඒක තමන්ට පහසුයි කරන්න. ඊළඟට පින්නතුනේ හිතයිසී කෙනෙකුට, බොහෝ ප්‍රේමනාප කෙනෙකුට වඩන්න පුළුවන්. හැබැයි කාන්තා පක්ෂනම් ඒ පුරුෂයෙක් තෝරගන්නේ නැහැ භාවනාව වඩන්න. පුරුෂයෙක් නම් කාන්තාවක් තෝරගන්නේ නැහැ භාවනාව වඩන්න, මෛත්‍රී වඩන්න. එයින් රාගය උස්සන්න වෙන්න පුළුවන්. අන්න ඒ වගේම පින්නතුනි මේ භාවනාව තමන්ට මුලින් මෛත්‍රී කමඨහන තමන්ට භාවනා කරලා මෛත්‍රී කරලා ඉන්න අනතුරුව හිතවත් කෙනෙකුට, ඒ වගේම මැදහත්, ඒ වගේම වෛරී කෙනෙකුට කරන්න ඕන පිළිවෙලින්. ඔය පින්නතුන් මේ හිතවත් අයටත් මධ්‍යස්ථ අයටත් මෛත්‍රී කරන්න පුළුවන්. හැබැයි පින්නතුනි වෛරී කෙනෙකුට කරනවා කියන එක ලේසි නෑ. ඒක අමාරුයි. මොහොතක් හිතන්න, වෛරී කෙනෙක් තමන්ට අනර්ථය කරපු, තමන් එක්ක තරහින් කටයුතු කරන කෙනෙක් මතක් වෙනකොටත් පින්නතුනි ද්වේෂය හට ගන්නවා. එයාට මෛත්‍රිය වඩන්න නෙමෙයි, මතක් වෙනකොටම සිතේ ද්වේෂයයි හටගන්නේ. ඒ වගේම මෛත්‍රිය කරන්න කියලා එයා හිතට එනකොටම හිත වැඩෙන්නේ අර ද්වේෂ සහගත සිතුවිල්ල උස්සන්න වෙනවා. අන්න එවැනි අවස්ථාවල මොකද කරන්නේ? ආයේ මුලට ඇවිල්ලා තමන්ටම වඩන්න ඕන. අන්නේ විදියට ක්‍රමක් වශයෙන් මේක හුරු පුරුදු කරගත්තම
තමන්ට දැනෙනම මේ හිතේ යම් වූ සුවයක් ඇති වෙනවා. තමන්ගේ සිතේ ඒ ඇතිවෙන සාන්ත ස්වභාවය, මෘදු ස්වභාවය අනේ අන් සත්වයන්ටත් ඒ පරිද්දෙන් ඇති වේවා කියන මෛත්‍රී සහගත සිතුවිල්ල ඇති කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. අන්න පින්නතුනි, මේ කර්මස්ථානය කොහොමද මෙහෙම කරන්න ඕන කියලා දැඩිව ගන්නෙත් නෑ. ඒ කාරණයක් දැනගන්න ඕන. හරියට මොන වගේද පින්නතුනි මම භාවනා කරන්න ඕන, මේ අදම මම මෙහෙම කරගන්න ඕන, මගේ නම් සිත පිට යන්න දෙන්නේ නෑ, මම මේ කර්මස්ථානයේම සිත තියාගන්නම කියලා බොහෝ දැඩි ලෙස වීරිය ගන්නෙත් නෑ. එහෙමුණොත් ඒක සාර්ථක වෙන්නේ. හරියට මං උපමාවකින් ඔය පින්නතුන්ට කියලා දෙන්නම්. ඔය පින්නතුන් හිතන්න මේ තරුණ දරුවෙක් මේ පියාසර කරන පක්ෂියෙක් අල්ල ගන්නවා. මේ පියාසර කරන පක්ෂියෙක් අල්ල ගත්තම ඒ පක්ෂියාට පියාසර කරන්නට බැරි තරමින් සාමාන්‍ය විදියට ඒ සත්වයා අල්ල ගන්නවා. හැබැයි ඒ සත්වයා ගොඩාක් තද කරොත් ඌව අනතුරක් වෙනවා, මරණයටපත් වෙනවා. හැබැයි ගොඩාක්ම සැහැල්ලු කරොත් ඌ පියාසර කළා යනවා. මේ තරුණයාට පුළුවන් ඒ සත්වයාට නොමෙරි, ඔහුට කරදරයක් නොවෙනසේ, ඔහුට හිරිහැරයක් නොවෙනසේ අල්ලා ගන්නත්, හැබැයි ඕනවට වැඩිය සැහැල්ලු කරොත් ඉගිලිලා යන්නේ නොයන විදියට අල්ලා ගන්නත් ඒ ළමයට පුළුවන්කමක් තියෙනවා වගේ මේ කර්මස්ථානයත් මේ තමන් මේ සිතාගන්න මේ මෛත්‍රී සිතුවිල්ලත් ඒ අරමුණත් අන්නේ විදියට තමයි අල්ලන්න ඕන සිතින්. අර තරුණ ළමී කුරුල්ලෙක් අල්ලන්නේ යම්සේ දෙපරිද්දෙන්. ගොඩාක්ම තද කරන්නෙත් නෑ, ගොඩාක්ම සැහැල්ලු කරන්නෙත් නෑ. එහෙමුණොත් කර්මස්ථානය අතහැරිලා යනවා. ගොඩාක් තද කරොත් ඒක ඒත් හරි අපහසුයි. හරියට බලන්න පින්නතුනි, මගේ මේ අතේ තියෙන මේ වටාපත වගේ, මේ වටාපත මම දැන් අතින් අල්ලාගෙන ඉන්නවා. මේ අතින් අල්ලාගෙන ඉන්න වටාපත පින්වතුනි ගොඩාක් තද කරොත්, ඊටමත් වීරිය දරලා ඊටමත් දැඩි ලෙස තදින් අල්ලා ගත්තොත් මට මේක බොහෝ වෙලාවක් අල්ලා ගන්න බෑ, ඊටමත් අපහසුයි. හැබැයි මේක සැහැල්ලු කරොත් මේක බිමට වැටෙනවා. අන්න එහෙනම් ඒ ගොඩාක් තදිනුත් නැතුව, ගොඩාක් සැහැල්ලු කරන්නේ නැතුව මධ්‍යස්ථ ස්වභාවයෙන් මේ වටාපත අල්ලා ඉන්නවා වගේ ඔය පින්නතුණුත් කර්මස්ථාන ඊටමත් දැඩි කොට ගන්නෙ නෑ. වීරියෙන් ගොඩාක් වීරිය ඇති කරගන්නේ නෑ මම මෙහිමම ඉන්නවා කියලා. ඒ වගේම ගොඩක් සැහැල්ලු කරන්නේත් නෑ. ඒ සැහැල්ලු වුණොත් මොකද? ඒ කමටහන අතහැරෙනව, සිත පිට පනිනවා, වෙන අරමුණු ගන්නවා. අන්නේ කරුණු කාරණා දැනගෙන තමයි මේ භාවනාව, මේ කර්මස්ථානය වඩන්න ඕන. අන්න ඒක නිසා පින්නතුනි මේ විදියට කරුණු කාරණා බොහොමයක් දැන කියා ගන්න වෙනවා. එහෙමනම් කාල වේලාවේ හැටියට පින්නතුනි අපේ විනාඩි 10ක් 15ක් වැනි කාලයක් මේ කර්මස්ථානයේ මේ මෛත්‍රී කමඨහන වඩමු. ඔය පින්නතුන්ටත් හුරු පුරුදු වීම සඳහා. ඉතින් ඒට මුලින් කියපු කරුණු කාරණා එක සුදුසු ආසනයක් නැත්නම් සුදුසු තනක් සකස් කරගෙන සුදුසු පරිදි වාඩි වෙලා වම් මත දකුණු අත තබාගෙන මේ කය ඍජුව තියාගෙන භාවනාව සිදු කරන්න ඕන. පළමුවෙන් පූර්ව කෘත්‍යය සිදු කරනවා. ඊට පස්සේ මං කෙටියෙන් මේ මෛත්‍රී කර්මස්ථානයේ මතක් කරනවා. ඉතින් මේ කර්මස්ථානය කියනකොට පින්නතුනි ගොඩාක් වේගයෙන් කියන්නෙත් නෑ, ගොඩාක් හිමින් කියන්නෙත් නෑ. ගොඩාක් හිමින් කියන්නෙත් නෑ, ගොඩාක් වේගයෙන් කියන්නෙත් නෑ. අන්න ඒක නිසා ඔය පින්නතුන් ඒ කරුණු කාරණා දැනගෙන
ඒ කරුණු කාරණා දැනගෙන මේ කර්මස්ථානය වඩන්න ඕන. හොඳයි එහෙමනම් පින්නතුනි අපි ඒකට සූදානම් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට මාගේ නමස්කාරය වේවා. දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් රත්නත්‍රයට මාගේ සිතින් කයින් වචනින් යම් වරදක් දෝෂයක් සිදුවී ඇත්නම් ඒ සියලු වරදට මට සමාවන සේක්වා. උතුම් රත්නත්‍රයට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාටද ආර්ය උතුමන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා. ඒ උතුමන් වහන්සේලාට මාගේ සිතින් කයින් වචනින් යම් වරදක් දෝෂයක් දැන නොදැන සිදුවී ඇත්නම් ආර්ය උපවාදයක් සිදුවී ඇත්නම් ඒ සියලු වරදට මට සමාවන සේක්වා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටද මාගේ මාපිය වැඩිහිටි ගුරු භවතුන්ටද මාගේ සහෝදර සහෝදරියන්ටද මාතින් යම් වරදක් සිදුවී ඇත්නම් මට සමාවන සේක්වා. උතුම් රත්නත්‍රයට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා.
වේවා මම වෛර නොවෙමි මම තරහා නොවෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමි මම සුවපත් වෙමි මම සුවපත් වෙමි මම සුවපත් වෙමි මම වෛර නොවෙමි මම තරහා නොවෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමි මම සුවපත් වෙමි මම සුවපත් වෙමි මම සුවපත් වෙමි මාමෙන්ම මාගෙන් හිතවත් සත්වයෝද වෛර නොවෙත්වා තරහා නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම මාගේ මැදහත් සත්වයෝද වෛර නොවෙත්වා තරහා නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම මාගේ වෛරී සත්වයෝද වෛර නොවෙත්වා තරහා නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු සත්වයෝම වෛර නොවෙත්වා තරහා නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පූජේමි අද්ධාය ඉමාය පටිපත්තියා ඥාති ජරා මරණං පරිමුංජෙස්වාමි මාගේ මේ මෛත්‍රී භාවනා මාර්ගයේදී පහළ වූ සියලු නාම රූප ධර්මයෝ සනයක් සනයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම් නැතිවීම් දෙකෙන් නිරන්තරයෙන් පීඩාවින්ද බැවින් දුක්ඛයෝය තම තමා කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය ඒ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ
නාම රූප ධර්මයෝ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය වන්නේ. ඒ දුක් උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේ. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේ. ඒ නිරෝධ සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ප්‍රතිපන්දි මාර්ගය නම් මාර්ග සත්‍ය නම් වන්නේ. මාගේ මේ භාවනාමය කුසලයෙන් ඒ උතුම් ගම්බීර වූ චතුරාර්ය සත්‍ය ධර්මය වාවා මට අවබෝධ වේවා. සීලය මා තුළ නිති සුරකේවා. සමාධියද තිර ලෙස ඇති වේවා. ප්‍රඥාවෙන් කෙලෙසුන් දුරු වේවා. අමා නිවන් සුව මට අත් වේවා. සාදු සාදු සාදු. දැයි එහෙමනම් සද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක වාසනාවන්ත පින්නතුනි, මේ උතුම් පුර පසළොස්වක පුන් පොහොය දවසේ වසරක් ගෙවිලා අලුත් වසරක් උදාවත් සමගම ඔය පින්වතුන්ට ලබන්නා වූ නව වසර නිදුක්ඛ නිරෝගීව ඊ타මත් ධාර්මිකව ජීවිත පවත්වා ගන්නට මේ සියලු පුණ්‍ය ශක්තිය හැම දිනාටම උපකාර වේවා. ඒ වගේම අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම මහා සංඝරුවනටත් සියලු දායක කාරකාදී සෑම සියලු දෙනාටමත් මේ උදාරතර පුණ්‍ය ශක්තිය නිවන් පිණිස හේතු වේවා. හැම දෙනාගම චිත්ත සංතානවල මෙත්සිත වෙලිමැති වේවා. අකුසල ධර්මයන් නොහට ගනීවා. හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවන් මඟ සාක්ෂාත් කරගන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සියලු දෙවියෝද මේ පින් පෙත් අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් මඟ සාක්ෂාත් කරගන්නට මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන චේතනාවෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු. හැම දිනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා.